හොඳයි වෙනද වගේ මදත් ඔයාව ආයිබෝවන් කියලා පිළි අරගන්නවා ඔන්ලයින් එඩියුකේෂන් for BC YouTube channel එකේ තවත් එක්තරා කෙටි සටහන් පාඩමකට. වෙනද වගේම ඔයාලට කතා කරන මම සුදම්ම හාමුදුරුවෝ. මේ වෙද්දි මගේ ටෙලිගෲප් එකේ 200කට වැඩි පිරිසක් මාත් එක්ක රෑ 9 ඉඳන් පාන්දර 2 වෙනකන් එක දිගට වැඩ කරන එක පිළිබඳව මගේ සතුට ප්‍රථමයෙන් එයා වෙනුවෙන් පළ කරනවා. ඊයේ මම මේ පිළිබඳව පුංචි වීඩියෝ එකක් දැම්මා. මේට පල්ලෙහා තියෙන වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. ඔයාලටත් පුළුවන් ඇත්තටම පාඩම් කරන්න කැමති නම් තොරතුරු ගන්න නෙවෙයි මාත් එක්ක එකට පාඩම් කරන්න කැමති නම් විතරක් මගේ ටෙලිගෲප් එකට එකතු වෙලා පාඩම් වැඩ කරන්න කියලාත් ප්‍රථමයෙන් මතක් කරනවා. මේ වෙද්දී කියන අය ප්‍රශ්න වලට පිළිතුරු ලියනවා, සටහන් සාකච්ඡා කරනවා, ගොඩක් විනෝදයෙන් මේ පැය 4 ගත කරන බවත් ඔයාලට මතක් කරනවා. අද වෙද්දී ලංකාව වගේම ලෝකේ බොහෝ පිරිස විවිධ ආකාරයෙන් අසරණ වෙලා ඉන්න වෙලාව විශේෂයෙන් 2020 අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවෝ ගොඩක් අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා වගේම ඊටත් වඩා හදිස්සියෙම විෂයන් මාරු කළ නැවත විභාගයේ පෙනී ඉන්න දරුවෝ ගොඩක්ම අසරණ වෙලා ඉන්න වෙලාවක්. ඒ නිසා එයාට පුංචි උදව්වක් කරන්න ඕනි කියලා හිතලා තමයි මම මේ වැඩසටහන පටන් ගත්තේ. මේ වෙද්දී 1500ක් විතර මාත් එක්ක YouTube එකෙන් එකතු වෙලා ඉන්නේ. ඔයත් කැමති නම් මේ වගේ පාඩම් මගෙන් බෙදා හදා ගන්න අනිවාර්යෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. උසස් පෙළ විභාගය වුණායින් පසු ධර්මාචාර්ය විභාගයට අදාළ පාඩම් ඉන් අනතුරුව දහම් පාසල අවසානයේට අදාළ පාඩම් මම ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සත් ශාස්ත්‍රූන් පිළිබඳව. සත් ශාස්ත්‍රූන් පිළිබඳව පාඩම් දෙකක් මේකේ 15 අන්තර්ගතයි. ඒ දෙකත් බලලා එන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයා පාඩම් කරන්න කම්මැලි කෙනෙක් නම් ටිකක් පාඩම් කරන්න අදිමදි කරනවා නම් හීන දකින්න අදිමදි කරන කෙනෙක් නම් ටිකක් අලස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මොටිවේෂන් වීඩියෝ එකක් දාලා ඇති. මීට යටින් තියෙන දෙවෙනි වීඩියෝ එක ඒකත් අනිවාර්යෙන් බලලා එන්න. අපි කොහොමද දවස් 90කින් උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන්නේ කියලා තමයි එතන කතා කරන්නේ. මේ වීඩියෝ එක දාන වෙලාවේ තවත් දින 89ක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ 2020 අගෝස්තු මාසයේ තියෙන උසස් පෙළ විභාගෙට. නිසා ඔයාලට දැනටත් මහන්සි වෙන්න කැමති නම් හොඳටම කාලය ඇති. ගොඩක් අය අහනවා මට මේ කාලය ඇතිද ඒ තුනක් ගන්න කියලා. මම කියන්නේ ඒ තුනක් ගන්න මේ කාලය ඇති කියලා. හැබැයි අමාරුයි වැටෙන්නේ නැතුව ගොඩ යන්න. ඒ වගේම කැම්පස් එකකට කොහොම හරි පැන ගන්න, විද්‍යාපීඨයකට පැන ගන්න මේ කාලේ නම් වැඩිත් එක්ක. හැබැයි එක දිගට පාඩම් කරන්න කැමති නම් විතරයි. ඒ බවත් මතක් කරමින් අද අපි කතා කරමු සස්සහතුරු සියලු දෙනා ගැනම. ඊටාම කෙටියෙන් විභාගයට අවශ්‍යම කරුණු ටික විතරක්. ಭಾರತೀಯ සමාජය තුළ ශ්‍රමණ සම්ප්‍රදාය සහ බ්‍රාහ්මණ සම්ප්‍රදාය කියලා සම්ප්‍රදාය දෙකක් තිබුණා. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළ බමුණු ආගම නියෝජනය කළා ඊශ්වර නිර්මාණවාදයක් අනුව පුද්ගල නිදහස අහිමි වූ හිංසාකාරී ඉගැන්වීමක් තමයි හිමි ගැන්වීම. හිමි ගැන්වීම දරාගත නොහැකි පිරිස වෙනම කොටසක් වශයෙන් කැඩිලා තමන් වෙනම මතයක් වශයෙන් ගොඩ නැගුණා. ඒ අයට කියනවා අපි ශ්‍රමණ සම්ප්‍රදාය කියලා. ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කළේ ආජීවක, අචේලක, සචේලක, නිගණ්ඨ, පරිබ්‍රාජක, සස්සහතුරු වගේ විශේෂමය ලෞතර බුදු පියාණන් වහන්සේ නියෝජනය කළේ ශ්‍රමණ සම්ප්‍රදායම තමයි. එවන් ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කළ අය අතරින් කැපී පෙනෙන 6 දෙනෙක් තමයි සස්සහතුරු කියලා කතා කරන්නේ. ඒ අය විශාල පිරිසක් එක්ක හිටියා. සංගීචේව ගණාචාර්යෝ ඥාතෝ. ඒ පැවිදි කරපු යාලා අනුගමනය කරන විශාල පිරිසක් හිටියේ බවත් දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් වෙනවා. අපි 6 දෙනා පිළිබඳව කතා කරද්දී පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, අජිතකේස කම්බල, පකුද කච්චායන සංජය බෙල්ලට්ටි පුත්ත හා නිගණ්ඨනාත පුත්ත කියලා 6 දෙනා අපිට නම් කරන්න පුළුවන්. පූර්ණ කස්සප පිළිබඳව අපි දැන් කතා කරමු. අකිරියවාදී අය පූර්ණ කස්සප කියලා කියන්නේ ඔහුගේ ඉගැන්වීම අකිරියවාදී. අකිරියවාදී කියන එකේ තේරුම තමයි පින් පව් දෙකම ප්‍රතික්ෂේප කරන්නේ කියන දේ පිළිබඳව. මොහු පිළිබඳව තොරතුරු ඇතුළත් වෙන්නේ දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ. කරන්නෙකු, කරවන්නෙකු, සිඳින්නෙකු, සිඳවන්නෙකු නැතයි මෙයා උගන්වනවා. කිසිම දෙයක් කරන්නේ එහෙම නැත්නම් කිසිම දෙයක් කරවන්නේ යම් කිසි දෙයක් අත්පා සිඳින්නේ ඒ වගේ මේවා සිඳවන්නේ නැහැ කියලා තමයි මෙයා ඉගැන්වුවේ. සමස්ත පෘථුවියේ සියලු ප්‍රාණීන් මරා එකම මස් ගොඩක් කළද ඒ හේතුවෙන් කිසිම අකුසලයක් වෙන්නේ නැහැ කියලා මෙයා
ටිකක් ගැඹුරු අදහසක් ඉදිරිපත් කළා. විශ්වාස කළ නොහැකි අදහසක් ඉදිරිපත් කළා. බොහෝ දෙනා දුකට හෙළන ඉගැන්වීමක් ඉදිරිපත් කළා. සමස්ත පෘථිවියේ සියලුම ප්‍රාණීන් මරලා එකම මස් ගොඩක් කළත් එයින් කිසිම අකුසලයක් වෙන්නේ නැහැ කියලා මෙයා ඉගැන්වූ නිසාම අකිරේවාදී කියලාත් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේක අනිත් පැත්ත දන් දෙමින්, දන් දෙවමින්, යදිමින්, යදවමින් ගංගා තීරේ උතුරු කෙළවර තෙක් ගියත් ඒයින් පිනක් සිදු වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේ දානෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සංවරයෙන්, සත්‍ය වචන කතා කිරීමෙන් සිදුවන පිනකුත් නැහැ කියලා කිව්වා. නිසා කරන අකුසල් වලට අකුසල් විපාකත්, කුසල් වලට කුසල් විපාකත් නැතයි කියලා කියනෝ නිසා අපි මෙයා කතා කරනවා අකිරේවාදී දර්ශනයක් ඉදිරිපත් කළ කෙනෙක් වශයෙන්. පූර්ණ කස්සප පිළිබඳව අපි තව කතා කරද්දී මිනිසා විසින් සචේතනිකව කරනු ලබන හොඳ නරක ක්‍රියාවේ වගකීම් පුද්ගලයාට නොපැවරෙන බැවින් මිනිසාට අවශ්‍ය ඕනෑම දුරාචාර ක්‍රියාවක යෙදීමට මෙතුමාගේ ඉගැන්වීම නිසා ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. සමස්ත සමාජයේම සදාචාරමය වශයෙන් මහත් පරිහානියකට පත් වෙනවා. මෙයා ගැන විචාරය දක්වන්න කුදින් අපිට මේ කරුණු ටික ලියන්න පුළුවන්. ඒ වගේම බුදුදහම කර්මවාදී, කිරියවාදී, විරියවාදී දහමක් බැවින් සචේතන ක්‍රියාවේ වගකීම කරන්නා විසින්ම දරන්න ඕනි බව බුදුදහම තුල ඉගැන්වනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කිව්වේ ඒකයි. අපි කරන සිතුවිලිත් එක්ක කර්ම රැස්වන බව බුදුදහම ඉගැන්වනවා. පුනර්භවයේ පිළිගන්නා බුදුසමයේ කර්ම විපාක સિદ્ધාන්තය අවධාරණය කරනවා. සචේතනව සිදු කරන ලබන පින් පව් කුසල් අකුසල් අදාළ පුද්ගලයාට ditta ධම්ම වේදනීය වශයෙන්, උපපජ්ජ වේදනීය වශයෙන්, අපරාපරිය වේදනීය වශයෙන් මෙලවදී හෝ මතු ආත්මවලදී ඵල විපාක ලැබෙන බවත් ඉගැන්වනවා. හැබැයි මේ පූර්ණ කස්සප ඉගැන්වීම තුල මෙවැනි ඉගැන්වීමක් දකින්නට ලැබුණේ නැහැ. එයා කිව්වේ කරන කුසල අකුසල වලට කිසිම විපාකයක් නොමැති බව. තමාට අනුන්ට අනර්ථය පිණිස හේතු වන ප්‍රාණඝාත ආදී සියලු පාප කුසල ලෙස බුදුදහම තුල හඳුන්වලා ඒවායින් වැළකෙන ලෙස උපදෙස් දෙන බුදු සමය තමාට හා අනුන්ට හිතසුව පිණිස පවතින දාන ආදී සත්ක්‍රියා කුසල ලෙස අගය කළා තිබුණා. දානය, ඉන්ද්‍රිය දමනය, සීලය, සංවරය, සත්‍ය වචන ආදී ක්‍රියා මෙලව පරලෝ ජීවිතය සුවපත් කිරීමට පමණක් නොව නිවන් පසක් කිරීමටද ඉඩ සලසන බව බුදුදහම තුල ඉගැන්වනවා. ඒ වගේම සදාචාරමය සත්ක්‍රියා ලෙසත් බුදු සමය තුල මේවා අගය කරලා තිබුණා. මේ අනුව පූර්ණ කස්සප අකිරේවාදී ශාස්ත්‍රූවරයෙකු ලෙස බුදු සමය මගින් හඳුන්වා දී ඇති අතර ඔහුගේ ඉගැන්වීම බුදුදහම තුල බැහැර කරපු බවත් අපි කියන්නම ඕන. අපි පූර්ණ කස්සප ගැන මේ තොරතුරු ටික සඳහන් කළා හොඳටම ප්‍රමාණවත්. අපි එයා ගැන විස්තර මතක් කළා. එයාගේ ඉගැන්වීම බුදුදහම තුළ මොන මොන ආකාරයෙන් විවේචනයට දක්වලා තියෙන්නේ කියලාත් කතා කළා. අපි දැන් කතා කරමු මක්කලි ගෝසාල පිළිබඳව. සස්සාහතුරු 6 දෙනාගෙන් ඉගැන්වීම බුදුරජාණන් වහන්සේ කොහොමත් ප්‍රතික්ෂේප කළා. නිගණ්ඨනාථ පුත්තගේ ඉගැන්වීම තමයි යම් තරමක් දුරට හෝ ඇගීමට ලක් කළේ. හැබැයි ඒ 6 දෙනාගෙන සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේගේ දෝෂාරෝපණ ලක් වූ අයෙක් විදියට මක්කලි ගෝසාල හඳුන්වන්න පුළුවන්. මොහුගේ ඉගැන්වීම අහේතු අප්‍රත්‍යවාදී කියලා සඳහන් කරන්න පුළුවන්. අහේතු අප්‍රත්‍යවාදී කියලා සඳහන් කරන්න පුළුවන්. සත්‍යාගයේ කෙලසීමට හේතු ප්‍රත්‍යක් නැත කියන එක තමයි එහි අර්ථය. සත්‍යාගයේ කෙලසීමට, සත්‍යාගේ විනාශ වීමට හේතුඵල සම්බන්ධතාවයක් නැහැ කියලා තමයි මෙයා ඉගැන්වන්නේ. නියතිවාදී ස්වභාව නීතියකට අනුව සත්‍යාගේ සසර ගමන සිදුවෙන බව මෙයා ඉගැන්වුවා. ඒ නිසා අපි මෙයාට නියතිවාදියා ඉගැන්වුවා එක් ලෙසත් සඳහන් කරනවා. ඒ වගේම මෙයාගේ ඉගැන්වීම තවත් අදිච්ච සමුප්පන්නවාදී කියලාත් අපිට කොටසකට බෙදන්න පුළුවන්. හේතු අප්‍රත්‍යවාදී, නියතිවාදී, අදිච්ච සමුප්පන්නවාදී. උත්සාහය, වීරිය, අදිෂ්ඨානය, පුරුෂ බලය, පුරුෂ පරාක්‍රමය මෙතුමා ප්‍රතික්ෂේප කළා. සත්වයන් සියලු ප්‍රාණීන් වීර රහිත බව, වීරයක් නැති කියන එක, බල රහිත බව, බලයක් නැති කියන එක සුව කැමැත්තට අනුව කටයුතු කළ නොහැකි පිරිසක් ලෙස මෙතුමා දැක්කා. මේ ඉගැන්වීම් නත්ති කම්ම, නත්ති කිරිය, නත්ති විරිය යන පද වලින් හඳුන්වලා තියෙනවා.
මෙම ඉගැන්වීම මගින් කර්ම විපාක බැහැර කරන නිසා මක්කලි ගෝසාලද අකිරියවාදියෙක් ලෙස තමයි අපි සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙයා පිළිබඳව දක්වන අදහස් අපි මෙහෙම කතා කරමු. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ මහාලී සූත්‍රයේදී අත්ති මහාලී හේතු අත්ති පච්චයෝ සත්තානං සංකිලේසාය සහේතු පච්චයා සත්තා සංකිලිස්සanti ආදී වශයෙන් සත්‍යාගේ කෙලසීමට හා පිරිසුදු වීමට බලපාන කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඔයාලා මෙතන තුට්ටක් හිරවුණා නේද? මේ පාලි පාඨ ලියන්න ඕනිමද කියන අදහසක දැන් ඔයා ඉන්නවා. ඇත්තටම මේ පාලි පාඨ අපි ලියන්නම අවශ්‍ය නැහැ. අපිට මේ සිංහල අර්ථය ලියන්න පුළුවන්. අපි මේ කතා කරපු පාලි පාඨ සිංහල අර්ථය තමයි සත්‍යාගේ කෙලෙසීමට හා පිරිසුදු වීමට බලපාන කරුණු දක්වලා තියෙන බව. ඒ වගේම පටිච්ච සමුප්පාද සිද්ධාන්ත ඉදිරිපත් කරමින් ලෝකේ සියල්ල හේතුප්‍රත්‍ය සහිතව ඇතිවන නැතිවන අයුරු විද්‍යාත්මකව බුදුරජාණන් වහන්සේ තහවුරු කරලා තියෙනවා. එතකොට මෙතුමා සඳහන් කළේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයක් නැතුව සියල්ල ඉබේ වෙන බවක්. මේ බුදුදහම තුල හේතුඵල සිද්ධාන්තය අපි විශ්වාස කරනවා. බුදු සමයේ ස්වචන්දතාව අනුව හොඳ නරක මනවින් තෝරා බේරාගෙන නිදහසේ ක්‍රියා කිරීමට ඇති හැකියාව අවධාරණය කරමින් සියලු සචේතන ක්‍රියාවල වගකීම ඒ දේ කරන එහෙම නැත්නම් කතුරු වෙතම පවර්ලා තියෙනවා. අත්තකාර පරකාර පුරුෂටාම පුරිස බල පුරිස වීරිය පුරිස පරාක්‍රම ආදී ශක්තියින් පුද්ගලයෙකු තුල පැවතිය යුතු ධනාත්මක උත්තේජනයක් සේ දක්වන බුදු සමය සම්මා වායාම ආරම්භ ධාතු නික්කම ධාතු පරාක්‍රම ධාතු අප්පමාද අදිඨාන ආදී ආකල්ප මගින් පුද්ගල පෞරුෂය ගොඩ නැගීමට උත්සාහ දරලා තියෙනවා. මක්කලි ගෝසාල පුද්ගල පෞරුෂයක් නැති අය වශයෙන් ගැන්වා බුදුදහම තුළ පුද්ගලයාට යම් කිසි පෞරුෂයක් තියෙන බව ගැන්වූ බව මෙතෙන්දී පැහැදිලි. ඒ වගේම මොහු විචාරය කරමින් බුදුරජාණන් වහන්සේ දැක්වී විවිධ වූ හුයෙන් වියන ලද වස්ත්‍ර අතර දුර්වර්ණ දුර්ගන්ධ කේස කම්බලයක් ඊතා පහත් තත්වේලා සැලකෙන්නාක් මෙන්. ඒ කියන්නේ නූල් වලින් වියන ලද කේස කම්බලයක් පහත් ආකාරයෙන් සලකන්නාක් මෙන් විවිධ ශ්‍රමණවාද විවිධ මතවාද දරන අය අතරින් පහත්ම වාදයක් දක්වන එක් වශයෙන් තමයි මක්කලි ගෝසාල කියන කෙනා බුදුරජාණන් වහන්සේ සැලකුවේ. මක්කලි මොගපුරිසෝ කිං මඤ්ඤේ මක්කලි තරම් අනුවණෙක් මන් දැක්කෙම නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මෙයාගේ ඉගැන්වීම විවේචන දක්වලා. ගංගා මුහේ ගිල්වා තබන ලද කෙමින බොහෝ මත්ස්‍යයන්ගේ විනාශය පිණිස හේතු වන්නාසේ මක්කලි වනාහි බොහෝ මිනිසුන්ට අහිත අවැඩ ව්‍යසනයේ පිණිස ලෝකේ උපා මිනිස් කෙමනක් ලෙස බුදුරජාණන් වහන්සේ මෙයාව දක්වලා මොහුගේ ඉගැන්වීම සම්පූර්ණයෙන්ම විවේචනය කළා. අපි ඊට පස්සේ කතා කරමු අජිත කේසකම්බල පිළිබඳව. මොහුගේ ඉගැන්වීම අකිරියවාදී, භෞතිකවාදී, උච්ඡේදවාදී කියලා කොටස් තුනකට බෙදන්න පුළුවන්. භෞතිකවාදී කියලා කියන්නේ සතර මහා භූතයන් පමණක් ස්ථීර පදාර්ථ ලෙස පිළිගැනීම. උච්ඡේදවාදී කියලා කියන්නේ මරණින් මතු සියල්ල අවසන් වෙනවා කියන ඉගැන්වීම. මොහුගේ ඉගැන්වීම මේ ආකාරයට තමයි සිදු වුණේ. පුද්ගලයා සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වූ බව දැක්වුවා. ඒ නිසා යම්කිසි කෙනෙක් පුද්ගලයෙක් ඝාතනය කළොත් එයින් අකුසලයක් සිදු නොවන බව ඉගැන්වුවා. එයින් සිදුවෙන්නේ සතර මහා භූතයන්ගෙන් ආයුධයක් ගමන් කිරීම පමණයි. සතර මහා භූතයන් මරණින් මතු පඨවි ධාතුවටත් ආපෝ ධාතුවටත් තේජෝ ධාතුවටත් වායෝ ධාතුවටත් එක් වෙනවා. ඒ නිසා එහෙම පුද්ගලයෙක් ඝාතනය කළාට ඒන් අකුසලයක් සිදු වෙන්නේ නැහැ කියලා අජිත කේසකාම්බල ඉගැන්වීමක් දැක්වුවා. ඒ සමාජයේ පැවැත්මට බොහෝසේ අහිතකර ඉගැන්වීමක් බවටද පත් වුණා. බුදුරජාණන් වහන්සේ මෙයාගේ ඉගැන්වීමත් විවේචන දක්වලා පටිච්ච සමුප්පන්නව සත්වයාගේ ලෝකේ හට ගැනීම හා පැවැත්ම මනාව නුවණින් දක්නාට නාස්තික දෘෂ්ටිය හෙවත් උච්ඡේද දෘෂ්ටිය ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ උච්ඡේදවාදී කෙනෙක් ඇති වෙන්නේ නැහැ. සත්වයාගේ පැවැත්ම මරණින් අවසන් නොවන්නේ යයි අවධාරණය කරන බුදු සමයේ පුනර්භවය කියන දේ පිළි අර ගන්නවා. සත්වයාගේ පැවැත්ම මරණින් අවසන් වෙන්නේ අපි ආයෙත් කොහේ හරි උපදිනවා කියලා බුදුදහම තුළ විශ්වාස කරනවා. හැබැයි මේ ඉගැන්වීම ඉදිරිපත් කරන්න අජිත කේසකම්බල එහෙම විශ්වාස කරන්නට යෙදුනේ නැහැ.
කර්ම විපාක සිද්ධාන්තයේ පිළිගන්නා බුදු සමයේ පුද්ගලයා විසින් සචේතනව කරනු ලබන කුසල කර්මයන්ගේ ඵල සංසාරගත ජීවිතය තුළදී මිදීමට සිදුවන බව පැවසුවා. දසවස්තුව මිත්‍යා දෘෂ්ටියක් ලෙස බැහැර කරන බුදු සමය දසවස්තුක සම්මා දිට්ඨියක් මහා චත්තාරීස ආදී සූත්‍රයන්හි දක්වා තියෙනවා. දාන ආදී සත්ක්‍රියාවල ඵල විපාක ප්‍රතික්ෂේප කිරීම හා සත්‍යයේ සංසාරික පැවැත්ම බැහැර කිරීම යන අජිත කේස කම්බල සාහතුරුයාගේ ඉගැන්වීම සමාජ සදාචාර පැවැත්වීම කෙරෙහි බලපාන ප්‍රධානම සාධකයක් ලෙස බුදුදහම තුල උගන්වලා මොහුගේ ඉගැන්වීමද බුදුදහම තුල සම්පූර්ණයෙන්ම විවේචනය කරන්නට යෙදුණා. අපි ඊට පස්සේ කතා කරමු පකුද කච්චායන පිළිබඳව. මොහුගේ ඉගැන්වීම නිත්‍ය පදාර්ථ 7ක් පමණක් ඇතයි උගන්වනවා. නිත්‍ය පදාර්ථ 7 කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ, දුක්ඛ, ජීව යන කොටස් 7. මොහුගේ ඉගැන්වීමත් අකිරියවාදී, ඒ වගේම භෞතිකවාදී, ඒ වගේම සාස්වතවාදී කියලා බෙදන්න පුළුවන්. භෞතිකවාදී කියලා කියන්නේ සප්ත පදාර්ථයක් පිළිගන්නා නිසා, සාස්වතවාදී කියලා කියන්නේ නිත්‍ය ආත්මයක් පිළිගන්නා නිසා. ඒ නිසාම ඔහුගේ ඉගැන්වීම බුදුදහම තුල විචාරයට ලක් කළා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ, දුක්ඛ, ජීව යන කොටස් වලින් පමණක් සත්‍ය නිර්මාණය වී හටගෙන තියෙනවා යයි ඔහුගේ ඉගැන්වීමත්, ඒ වගේම සත්‍ය පදාර්ථ විතරක්ම පිළිගැනීම නිසාත්, ආත්මය නිත්‍ය වශයෙන් ගැනීම නිසාත්, ඒවා ආත්මය නිත්‍ය නොවන නිසාත් බුදුදහම තුල මොහුගේ ඉගැන්වීම විවේචනයට ලක් කරන්නට යෙදුණා. බෞද්ධ ඉගැන්වීම අනුව විපරිණාම වෙන දේවල් තමයි තියෙන. විපරිණාම නොවන කිසිම දෙයක් නැහැ. ඒ වගේම ස්ථීරව පවතින කිසිම දෙයක් නැහැ. එතකොට සාස්වතවාදී අනුව නිත්‍ය ආත්මය පිළිගන්න බෑ බුදුදහමට අනුවයි. ආත්මය කියන දේ අනිත්‍යයි. ආත්ම විනාශලා නැවත හට ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ලෝකේ සෑම දෙයක්ම හේතු ප්‍රත්‍ය සංකල්පයෙන් හටගෙන ඇති බැවින් සප්ත පදාර්ථයේද ඒට අයත් වන හේයින් ඒවායිද ස්ථිර පැවැත්මක් නැහැ. මෙයා ඉගෙනුවා නිත්‍ය පදාර්ථ 7ක් සත්‍ය පදාර්ථය කියලා. ඒ සත්‍ය පදාර්ථයත් වෙනස් වෙනවා. ලෝකේ ඇතිවන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ලම නැති වෙන නිසා අපිට සත්‍ය පදාර්ථයක් තියෙනවා කියලා කියන්න බෑ. හේතුන් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජති. යම්කිසි හේතුවක් නිසා යම්කිසි දෙයක් හටගත්තද ඒ හේතුව නැතිවීම තුලින් ඒ හටගත්ත දෙයක් නැති වෙලා යනවා. හැබැයි මෙයා කියනවා ඒ හටගත්ත දේ නැති වෙන්නේ නැහැ කියලා. සත්‍ය පදාර්ථ ස්ථිරයි කිව්වා. බුදුදහම තුල කිව්වා සත්‍ය පදාර්ථ ස්ථිර නැහැ, ඒකත් වෙනස් වෙනවා කියලා. තමා විසින් සිදු කරන ලබන සෑම සචේතන ක්‍රියාවකම වගකීම තමා සතු වන බව පෙන්වා දෙන බුදු සමය වැරදි ක්‍රියාවලට පුද්ගලයා නොපෙළඹවා සමාජ සදාචාරයේ වර්ධනය සඳහා යොමු කරනවා. තමා විසින් කරන ලද සචේතනය කියන්නේ හිතලා කරන හැම දෙයකම වගකීම බුදුදහම තුල අපිටම පවරනවා. හැබැයි මේ ඒ නිසාම සමාජ සදාචාරය වර්ධනය වෙනවා. පකුද කච්චායනගේ දර්ශනයේද අකිරියවාදයක් බැවින් පුද්ගලයා දුරාචාරයට යොමු කරන ජන සමාජය තුළ නොයෙක් ගැටලු නිර්මාණය කරන ඉගැන්වීමක් ලෙස බුදුදහමේ දක්වලා ඔහුගේ ඉගැන්වීමද බුදුරජාණන් වහන්සේ විචාරයට ලක් කළ තියෙන අයුරු අපි මෙතෙන්දී කතා කළා. අපි ඊට පස්සේ කතා කරමු සංජය බෙල්ලට්ටිපුත්ත පිළිබඳව. සංජය බෙල්ලට්ටිපුත්තගේ ඉගැන්වීම අමරා වික්කේපවාදයක් ලෙස සඳහන් වෙනවා බ්‍රහ්මජාල සූත්‍රය තුල. මහජනයා වික්ෂිප්තයට පත්වන බැවින් වික්ඛේපවාදී ලෙස හඳුන්වනවා. ඒ බව සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් වෙනවා. අමරා වික්ඛේපවාදයේ ඒ වගේම සංසේවාදයේ ලෙසද හැඳින්වෙනවා. සත්‍යාගේ මරණින් මතු පැවැත්ම, පරලොව, කුසල කර්මයන්ගේ ඵල විපාක ආදී පිළිබඳව විමසන ලද විට නිශ්චිත පිළිතුරක් නොදී ලිස්සා යාම තමයි මොහුගේ ස්වභාවය. ඒ නිසාම සංශයවාදී කියලා සඳහන් වන බව සඳහන් වෙනවා. කෙසේ නමුත් ප්‍රශ්නයක් ඇසූ විට ආන්තිකුමින් ලිස්සා යන ස්වභාවය මොහුගේ යුක්ත වන බව තමයි සඳහන් වෙන්නේ. ඔහු එසේ මගහරින ප්‍රශ්න ආකාර කිහිපයක් දක්වන්න පුළුවන්. මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු නොදීමේ හේතු 4ක් බුදුදහම තුළ දක්වනවා. පිළිතුරු නිවැරදි නොවුහොත් ඉන් මුසාවාදය සිදුවන බැවින් ඊට ඇති බය හා අකමැත්ත නිසා පිළිතුරු නොදුන් බව මුසාවාද බය, මුසාවාද පරිගුච්ඡා කියලා සඳහන් කරන්න පුළුවන්. පාලි පාඨ නැතුව මම කියන්නම්. පිළිතුරු කරන කොටගෙන යම් උපාදානයක් වේ නම් ඊට ඇති බය හා අකමැත්ත නිසා පිළිතුරු දුන්නේ. පිළිතුරු දෙනු ලබන කල්හි යමෙක් ප්‍රශ්න විචාරන්නේ නම් එසේ ප්‍රශ්න කරුන් ලැබීමට ඇති බය හා අකමැත්ත නිසා මෙයාගෙන් අහන ප්‍රශ්නයකට මෙයා උත්තර දුන්නේ නැහැ.
ඒ වගේම නුවණින් මද බැවින් බෙහෙවින්ම මෝඩ බැවින් එවැනි ප්‍රශ්න වලට පිළිතුරු දීමේ ශක්තියක් නැති නිසා පිළිතුරු නොදුන් බවත් බුදුදහම තුල දක්වනවා. අපි කතා කළා මෙයාගෙන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ කිසිම පිළිතුරක් ලබා දෙන්නේ නැහැ කියලා. එසේ පිළිතුරු ලබා නොදී සිටීමට සංජය බෙල්ලට්ටි පුත්තට හේතු කරුණු තමයි අපි මේ කරුණු 4ක් විදියට කතා කරන්නට යෙදුනේ. ප්‍රශ්න වලට නිසි පිළිතුරු නොදීම අපි දක්වන්නේ අඤ්ඤවාදියෙකුගේ ලක්ෂණයක් ලෙස බුදුදහම තුල. බෙහෙවින් අපහැදිලි වූ බුද්ධිගෝචර නොවුත් ඉගැන්වීම තමයි මොහු වැඩි වශයෙන් ඉගැන්වුවේ. ශ්‍රාවකයා මුලාවට හෙළන ඉගැන්වීමක්. කිනම් විමුක්තියක් පිණිස කිනම් ප්‍රතිපදාවක් වඩන්නේ දැයි අපහැදිලි මොහුගේ ඉගැන්වීම. ඒ වගේම විචිකිච්ඡාව, සැකය, විමතිය, ඒ වගේම විමුක්ති සාධනෙලා නිර්වාණය යන බෞද්ධ ඉගැන්වීම් මොහු ප්‍රතික්ෂේප කළා. සදාචාර ධර්ම සංරක්ෂණය පිණිස මේ ඉගැන්වීමෙන් කිසිදු පිටුහලක් ලැබෙන්නේ නැහැ. අරමුණක් නැති, පැහැදිලි අවසානයක් නැති ආගමක් දහමක් උදෙසා ප්‍රතිපදාවක් වැඩිම අනවශ්‍ය කටයුත්ත ලෙස මොහු දැක්ක නිසාම මොහුගේ ඉගැන්වීම තුළ හරයක් වශයෙන් කිසිම දෙයක් ගන්න නැති ඉගැන්වීමක් ඉගැන්වූ කෙනෙක් විදියට තමයි බුදුදහම තුළ මොහුගේ ඉගැන්වීම සාකච්ඡා කරන්නේ. ඔහුගේ මතයේ හිටියා පමණයි ඔහුගෙන් විමසන කිසිම ප්‍රශ්නයකට කිසිම අයුරකින්වත් පිළිතුරු නොදී නිහඬව තමයි කාලය ගත කළේ. අපි එතකොට 5 දෙනෙක් ගැන කතා කළා. සස්සාහතුරුන්ගෙන් යම්කිසි පිළිගත හැකි දහමක් ඉගෙනගත්ත බුදුදහම තුළ එතරම්ම විවේචනයට ලක් නොවන කෙනෙක් විදිහට නිගණ්ඨනාථ පුත්තගේ ඉගැන්වීම අපිට කතා කරන්න පුළුවන් අවසාන වශයෙන්. දැනටමත් ඔයාලා නිගණ්ඨනාථ පුත්ත පිළිබඳව යම්කිසි කරුණු කාරණා දන්නව ඇති. කෙසේ දැනගත්තත් අපි විභාගයේ සඳහා අවශ්‍ය වන මේ කාරණා ටික එකතු කරගමු. නිගණ්ඨනාථ පුත්ත ජෛන මහා වීර ලෙසද හඳුන්වනවා. චතුයාම සංවරය මොහුගේ වැදගත්ම ඉගැන්වීම. සියලු ඇල්දියෙන් වැළකීම, සියලු සංවරයන්ගෙන් යුක්ත වීම, සියලුම පව් වලකාලී මහා මෝක්ෂය ස්පර්ශ කිරීම ඒ චතුයාම සංවර සීලයයි. ඒ වගේම පුබ්බේ කත හේතු ආදී යන ඉගැන්වීම ඉදිරිපත් කළා. සියලු සැප දුක් පෙර කරන ලද කර්මයන්ට අනුව සිදුවේ කියලා. ඒ යම්කිසි දුරකට බුදුදහම තුලත් පිළිගන්නවා අපි මෙලොව යම්කිසි සැපක් දුකක් විඳිනවා නම් එය පෙර කරන ලද කුසල අකුසලයන්ගේ ඵල විපාකව බුදුදහම තුලත් ඉගන්වනවා පිළිගන්නවා. මොහුගේ පුබ්බේ කත හේතු ආදියත් එහා සමානමයි. ඒ නිසා යම්තා දුරට ඒ ඉගැන්වීම අපිට පිළිගන්න පුළුවන්. ඒ වගේම කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ යනුවෙන් ත්‍රිවිධ දණ්ඩයක් මොහු ඉගැන්වුවා. ඒ බුදුදහමෙන් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම හා සමානයි. කාය දණ්ඩේ වඩා ප්‍රබලයයි මෙතුමා ඒ අතරින් ඉගැන්වුවා. ආත්මවාදය එහෙම නැත්නම් නිට්ටය නව සංක්‍රාමික ආත්මයක් ඇත කියලා ඉගැන්වීමත් විශේෂයක්. මොහු ආත්මවාදය කියන දේ ආත්මය කියන්නේ තවත් ආත්මයක් තියෙන බව විශ්වාස කළ අයෙක්. බුදු සමය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම සිද්ධාන්ත මගින් ආත්මීය නිට්ටය පදාර්ථවල පැවැත්ම බැහැර කරන බැවින් ජෛන නිට්ටය ආත්මවාදයේ බිඳ වැටෙනවා. මොහු ආත්මය නිට්ටය වශයෙන්ම දැක්ුවත් බුදුදහම තුල දක්වන ආකාරයට අනිත්‍ය දුක්ඛ අනාත්මයයි ගොඩට එකතු කළාට පස්සේ නිත්‍යාත්මවාදය කියන එක මෙතන බිඳ වැටෙනවා. චතුයාම සංවරය, පරම අවිහිංසාවාදී ආදී ජෛන ප්‍රතිපදාව ප්‍රායෝගික ජීවන දර්ශනයක් හෝ විමුක්තියට මාර්ගයක් නෙවෙයි. පරම අවිහිංසාවාදී කියන්නේ මොහු වතුර පානය කරන විට 7 වාරයක් පෙරලා පානය කළා. ගමනක් බිමනක් යන විට තමන් යන මාර්ගය පිරිසුදු කරලා ගමන් කළේ. ඒක සාමාන්‍ය ජීවිතේ ප්‍රගුණ කරන්න අපහසු දේවල් විදිහට තමයි අපි දකින්නේ. ඒවා බොහෝ වශයෙන් ප්‍රගුණ කළායි ලැබෙන දෙයක් නැති බව තමයි බුදුදහම තුළ දැක්වීම උනේ. ඒ වගේම සියලු කායික, වාචසික, මානසික ක්‍රියා සඳහා චේතනාව ප්‍රමුඛ වේ යන්න මගින් ජෛන කාය දණ්ඩවාදයේ බිඳ වැටෙනවා. බුදු සමයේ කර්ම විපාක සිද්ධාන්තයේ පිළිගත්තද පුබ්බේ කත හේතුවාදයේ සපුරා ප්‍රතික්ෂේප කරයි. පටිච්චසමුප්පාදයේ මගින් ජෛන ආත්මවාදය මධ්‍යම ප්‍රතිපදාව මගින් නිවනට හේතු නොවන අත්කිලමතානුയോഗයත් බැහැර කරනවා. ඒ නිසා නිගණ්ඨනාථ පුත්ත තුමා ඉගැන්වූ යම්කිසි කරුණු කාරණා බුදුදහම තුල බැහැර කරනවා. හැබැයි මතක තියාගන්න අර 5 දෙනා තරම්ම බැහැර කරන්න තරම් ප්‍රයෝජනෙට ගත නොහැකි තරම්ම කරුණු මොහුගේ ඉගැන්වීම තුල අන්තර්ගත වුණේ නැහැ. යම්තා දුරට ජීවිතය යහපතේ යොදවන අකුසලෙන් වැළකෙන ක්‍රියාවන් මොහු ඉගැන්වුවා යන කාරණා මතක තියාගත්තා නම් හොඳටම ප්‍රමාණවත්.
අපි විනාඩි 25ක් විතර අරගෙන සස්වාස්තෘ 6 දෙනා පිළිබඳවම මේ විදිහේ කතා කරලා අවසන් කරන්නට යෙදුණා. මම හිතනවා ඒ ඔබගේ අධ්‍යාපන කටයුතු සඳහා වඩා ඉවහල් වේවි. මේ කතා කරපු 6 දෙනා පිළිබඳව O level විභාගෙටත් A level BC විභාගෙටත් ඒ වගේම බුද්ධ ධර්මයේ කරන අයටත් දහම් පාසල් අවසාන විභාගෙට ධර්මාචාර්ය විභාගෙටත් ගොඩක් වැදගත් බව අවසානයේ මතක් කරනවා. ඔයාලා මහන්සිලා වැඩ කරන්න. තව දින 89ක් තරම් කාලයක් තියෙනවා. ඔබගේ කැපවීම ඔබ බොහෝ දුරට රැගෙන යාවියයි මතක් කරමින් හැම දිනාටම ජය ප්‍රාර්ථනා කරනවා. මම වෙනද වගේම සුදම් මහඳුරු හැම දිනාටම තෙරුවන් සරණ වේවා.